නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන ලොකු කුඩා සියලු දෙනා කෙරෙහි බොහොම දයාවෙන් කරුණාවෙන් අද මෙම ධර්ම දේශනාව දේශනා කරවන්න රූපවාහිනී මාධ්‍ය ප්‍රචාරය කරවන්න දායකත්වයේ දරන කටයුතු කරන සත්පුරුෂ පින්වත් පිරිස ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම බවට පත්වෙන සද්ධර්ම දානමය පින්කම සිදු කර ගන්නවා. ධර්ම ශ්‍රවණය කරන අය බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන නිසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම
ධර්ම ශ්‍රවණය කළ යුතු බව. අපි ඒ වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බාල වර්ගයේ සඳහන් වන ගාථා රත්නය. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. අපි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ සුමන කියන මාලාකාරය අරමුණු කරලා. මේ ගාථා රත්නයේ සරල තේරුම ගැන අපි කල්පනා කරලා බැලුවොත් යම් කර්මයක් කරලා යම් කෙනෙක් සතුටු වෙනවද? එහෙම නැත්නම් නොතැවෙන්නේද? යම් කර්මයක විපාකය තමන් සතුටටපත් කරන්නේද? ආන් ඒ වාගේ කර්ම යමෙක් රැස් කරන්නේ නම් එය ඊට යහපත් කියන එක තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. මේ උදාරතර වූ ගාථා රත්නය දේශනා කරන්න හේතු වුණ නිදහන කතාව අපි සියලු දෙනාටම බොහොම වටින ආදර්ශයක් ගෙනත් දක්වනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් රජගහනුවර පිණ්ඩපාතයට වැඩම කරන්න භික්ෂූන් වහන්සේලාත් එක්ක මාර්ගයට අවතීර්ණ වුණා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වඩිනකොට සමහර දවස්වලට සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනවා වගේ භාග්‍යතුන් වහන්සේත් වඩිනවා. සඳහන් කරනවා එවන් වෙලාවට බුද්ධ ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මිය සිවුර ඇතුලේ සංගවගෙන වඩිනවා කියලා. ඒ කුමක් හෝ විශේෂ කටයුත්තක් සඳහා වඩින වෙලාවක්. උදාහරණයක් හැටියට එක කරුණක් සිහිපත් කළොත් අඟුලි මාලයන් සොයාගෙන අඟුලි මාලයන් ඉන්න වනගත ප්‍රදේශයට වඩිනකොට දීර්ඝ මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය භික්ෂුවක් විදිහටම වැඩම කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ කිඹුල්වතට වඩිනකොට සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදෝ වැඩම කළා. මේ දවසෙත් භික්ෂූන් වහන්සේලා එක්ක රජගහනුවර පිණ්ඩපාතේ වඩිනකොට බුද්ධ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය පාට 6කින් තමයි විහිදෙන්නේ. මේ විහිදෙන බුද්ධ රශ්මිය වළක්වන්න නැතුව ඒ විදිහටම රශ්මිය විහිදෙන්න ඇරියා. මේ වෙලාව හරි විශේෂ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ බුද්ධ ලීලාවෙන්ම වඩිනකොට ඒ සමාජය තුළ පරිසරය තුළ මහ පුදුම විපර්යාසයක් ඇති වෙනවා. මොකද ශරීර ධාතුවෙන් නික්මෙන මේ බුද්ධ රශ්මියෙන් හරියට විදුලි කොටනවා වගේ තාම වේගෙන් නික්මෙනවා. නිරන්තරයෙන්ම විහිදෙනවා. විහිදිලා තනියම ගලාගෙන යනවා විතරක් නෙමෙයි කියලා විශේෂයෙන් සඳහන් කරනවා. හැම රශ්මියක්ම බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව 3 වතාවක් ප්‍රදක්ෂිනා කරනවා කියලා සඳහන් කරනවා. බුදු සිරුර වටේ ප්‍රදක්ෂිනා කරමින් තමයි විහිදිලා යන්නේ. ඊට කුඩාවට නමුත් ආරම්භ වෙලා විදුලි කොටනවා වගේ නමුත් ශරීරයෙන් ඈතට යන්න තරුණ තල් කඳන් වගේ විශාල රශ්මි ධාරා හැටියට විහිදිලා යනවා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවට මුළු පරිසරය කැළඹෙනවා කියලා සඳහන් කරනවා. සත්තු සිව්පාවෝ පවා බොහොම ප්‍රීතියෙන් හඬන්න පටන් ගන්නවා. ආශ්‍රය හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. තවත් සුවිශේෂී ලක්ෂණ මේ අවස්ථාවේ දකින්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනවා.
බුදුරජාණන් වහන්සේ ඒ මගට අවතීර්ණ වෙන්න කලින් වැස්ස වලාහක දෙවියෝ ඊටාම සියුම් පිණි පොදක් මාර්ගයේ දෙපස හලනෝ මග දෙපස තියෙන තනකොළ කෙඳි තෙත් වෙනවා පිණි දරනෝ සුළඟට අධිපති දෙවියෝ පාරේ තියෙන කොළ රොඩු ඔක්කොම අයින් කරනවා වලාකුළු වලට අධිපති දෙවියෝ බුදුරජාණන් වහන්සේ වඩින පැත්තට සූර්ය රශ්මිය මෝහ කරනවා හරියට වලාකුළු වලින් වියම් බඳිනවා වගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා නගරයේ සනිටුහන් කරන්න හිටවපු සුවිශේෂී වූ ලක්ෂණයක් තිබුණා. එහෙම නැත්නම් කණුවක් තිබුණා. ඒ කණුව උඩ ආරක්ෂක බටියෙත් ඉන්නවා. මේ කණුව කොයිතරම් උසයිද ඒ තරමටම පොළව යටටත් වලල්ලයි තියෙන්නේ. මේ කණුවට තමයි ඉන්ද්‍රකීලය කියලා කියන්නේ. යමක් බොහෝසේ ශක්තිමත් නම් අපි කියන්නේ ඉන්ද්‍රකීලයක් වගේ කියලා. වාතයෙන් සුළඟින් කොහොමවත් ඒක හොලවන්න පුළුවන් කමක් නැහැ. උස තරමටම යටටත් වලල්ලා තියෙන නිසා. මේ බුද්ධ ලීලාව විහිදුවමින් මේ ඉන්ද්‍රකීලයේ ළඟට භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව තබනවත් එක්කම නගරයේ ජීවත් වෙන සියලු දෙනාම විශේෂයෙන් අවදි වෙනවා කියලා සඳහන් කරනවා. හැම කෙනෙක්ම දැනගන්නවා අද බුදුරජාණන් වහන්සේ අපේ පැත්තට වඩිනවා කියලා. මොකද විහිදෙන බුද්ධ රශ්මිය ගෙවල් වල, බිත්තිවල, ගස්වල, පර්වතවල මේ හැම තැනම මිනිස්සුන්ගේ ඇඟේ පවා වැදෙනවා. මේ ආශ්චර්ය දරා ගන්න බැරුව තමයි සත්තු සිව්පාව පවා ප්‍රීතියෙන් හඬන්නේ. සඳහන් කරනවා රජගහ නුවර ඇතුල් නුවර 18 කෝටියක් 9 කෝටියක් ජනතාව ජීවත් වෙනවා කියලා. පිටත නුවර 9 කෝටියක් ජීවත් වෙනවා. ඇතුල් නුවරයි පිට නුවරයි 18 කෝටියක්. ලොකු කුඩා ભેදයක් නැතුව සඳහන් කරනවා මේ 18 කෝටියක් ජනතාව. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යමක් අතේ නැතුව නම් ගෙවල් වලින් එළියට බහින්නේ නැහැ කියලා. ඒ තරම්ම අසිරිමත් බොහෝ දෙනාට අප්‍රමාණ කුසල් ගංගා ගලවමින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගමන වඩින්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම වඩිනවා දැකපු සුමන කියන මල් සපයන්න බිම්බිසාර රජුරවන්ට හැමදාම මල් සපයන්නේ මෙයා. එදා මල් කූඩෙත් අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. බුද්ධ රශ්මිය දිහා බලන්න බෑ. ඒ තරම්ම ආශ්චර්යමත්. මේ මහා උතුම් පුරුෂයාණන් වහන්සේට අද මා විසින් කුමක් පූජා කරමුද කියලා හිතුණා. වෙන දෙන්න දෙයක් නැති නිසා සුමනට හිතෙනවා මගේ ළඟ තියෙන මල් ටික පූජා කරන්න තිබුණා නම් හොඳයි කියලා. හැබැයි මේ මල් අරගෙන යන්නේ රජ්ජුරුවන්ට. රජ්ජුරුවන්ට හැමදාම මල් නැලි 8ක් අරගෙන යනවා. ඒකට සුමනට කහවණු 8ක් ලැබෙනවා. සුමනගේ ආදායම. සුමන කල්පනා කළා රජ්ජුරුවන්ට අද මල් ගෙනිච්චොත් මට අදත් යන්තම් ජීවත් වෙන්න කහවණු 8ක් හම්බ වෙනවා. නමුත් මේක අරගෙන ගියේ නැත්තම් මගේ හිස ගසා දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් සිරගත කරන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් රටින් පිටුවහල් කරන්නත් පුළුවන්. ඒ හින්දා මල් නොගිහිනුත් බෑ. නමුත් සුමන ආපහු කල්පනා කළා රටින් පන්නනෝ නම් රටින් පන්නපුවාවි. හිරේ දානෝ නම් හිරේ දාපුවාවි. ජීවිතේ නැති කරනෝ නම් ජීවිතේ නැති කරපුවාවි. කහවණු 8ට වඩා භාග්‍යතුන් වහන්සේට මේ මල් පූජා කරගත්තොත් මට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යහපතක්ම වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට ගිහිල්ලා නතර වෙලා තමන්ගේ මල් මිටි 8න් මල් මිටි 2ක් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් විසි කළා. අනන්ත බුද්ධානුභාව බලයත්
සුමනට අප්‍රමාණ ප්‍රීතියක් උපදවන්නත් මේ විසි කරපු මල් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් මල් වියනක් ඉහළුවා වගේ රැඳිලා හිටියා. ඒක දැකලා ප්‍රීතියට පත්වෙච්ච සුමන ඊළඟ මල් මිටි දෙකත් අහසට විසි කළා. බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තෙන් පල්ලහැට මල් තිරයක් දැම්මා වගේ ඒ මල් එකක් යට එකක් පේලියට අපූර්වට හැදුනා. ඊළඟ මල් මිටි දෙකත් අහසට දැම්මහම පිටුපස පැත්තත් ඒ විදිහටම තිරයක් දැම්මා වගේ අනික් මල් මිටි දෙකත් අහසට දැම්මහම වම් පැත්තෙනුත් තිරයක් දැම්මා වගේ උඩින් මල් වියනක් වටේට මල් තිරයක් වගේ මේක දැකලා මිනිස්සුන්ට ඇති වුණේ පුදුම ප්‍රීතියක්. මිනිස්සුන්ගේ ඔල්වර සංහඬ, මිනිස්සුන්ගේ සාදුකාර හඬ, මිනිස්සුන්ගේ සතුට, මිනිස්සු සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් හඬ නගමින් සාදු කියා මෙච්චරක් කියලා කියන්න බැරි විශාල ජනගහනයක් පෙළ ගැහුණා. සුමනත් බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ගමන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන බුද්ධ රශ්මිය සුමනගේ ගත පුරාම දැවටෙනවා. අපි සඳහන් කළා මේ රශ්මි ධාරා හැම එකක්ම 3 වතාවක් බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව ප්‍රදක්ෂිනා කරනවා කියලා. පින්නතුනි තවත් කාරණාවක් ඕකට පැහැදිලි කරනවා. සමහර වෙලාවට අපි දේශනාවල අහනවා බුදුරජාණන් වහන්සේ ඊටාම කලාතුරකින් නමුත් සිනහවක් පහළ කරනවා දැක්කහම ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි සිනහ පහළ කළේයි කියලා. තවත් ස්වාමින් වහන්සේලා සමහර අවස්ථාවල් වල එහෙම අහලා තියෙනවා. නමුත් මේ වෙලාවේ සිනහ පහළ කරනවද කියලා බලන්න කවුරුවත් බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහ නැහැ. ඉස්සරහින්ම වඩින්නේ බුදුරජාණන් වහන්සේ. අපි සිනහ වෙනවා වගේ හඬ නගලා සිනහ වෙන්නෙත් නැහැ. යන්තම් දන්ත ධාතුන් වහන්සේලා පෙනෙන්න සිනහවක් භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලේ දකින්නේ. පිටිපස්සෙන් වඩින ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරනවා දැක්කේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහපුවාම ඒකට ආනන්ද හාමුදුරුවෝ අපූර්ව උත්තරයක් දෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සම 40 දන්ත ධාතුන් වහන්සේලා සිනහ වෙනකොට යම් ප්‍රමාණයක් නිරාවරණය වෙනවද ඒ ඊ타ම සුදු දන්ත ධාතුන්ගෙන් නික්මෙන සුදු බුදුරැස් 3 වතාවක් බුදුරජාණන් වහන්සේගේ හිස වටේට ශරීර ධාතුව ප්‍රදක්ෂිනා කරනකොට භික්ෂුන් වහන්සේලා දැනගන්නවා සිනහවක් පහළ කරලා කියලා. ඒ කිනුයි දැනගත්තේ කියලා සඳහන් කරනවා. පින්නතනේ මේ කරුණු බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අසීමිත බුද්ධ ලීලාව පිළිබඳව හරි ආශ්චර්යමත් කරුණු. විවේකීව බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට මේ ශරීර ධාතුවෙන් මේ රශ්මි ජාලා පැන නගින්න භාග්‍යතුන් වහන්සේ මොන තරම්නම් නික්ලේශීද කියලා හිතනකොට සංසාරේ මොන තරම් ගුණ පුරන්නේ නැද්ද මේ එක රශ්මි කදම්බයක් වෙනුවෙන් කොයි තරම් උන්වහන්සේ පාරමිතා පුරන්නේ නැද්ද කියන කාරණාවල් හිතනකොට කවදාවත් අපිට ඒවා හිතලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ හැම එකක්ම ලෝක සත්වයාගේ අනන්ත දුක දැකලා ඔවුන් සංසාරයෙන් එතර කරන්න උන්වහන්සේ කරපු අපරිමිත පරිත්‍යාගවල ප්‍රතිඵලයක්මයි මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වඩිනවා. මිනිස්සු සාදු කිය පිටිපස්සෙන් එනවා. සුමන මල්කරුගේ සතුට නිම්හිම් නැතුව ගිහිල්ලා තියෙන මොහොතක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මුළු නගරේ පුරා වඩිනකොට ප්‍රධාන වීදිවලම වඩින්න ඕනේ කියලා. එහෙම වැඩම කරමින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියට වඩිනවා. සුමන මල්කරු සෑහෙන දුරක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහිල්ලා තමන් මල් අරගෙන යන හිස් කූඩ ටිකත් අරගෙන තමන්ගේ ප්‍රීතිය භුක්ති විඳලා තමන්ගේ ගෙදරට ගියා. සුමනගේ බිරිඳ හිස් කූඩ ටික දැකලා
සුමනගෙන් ඇහුවා කොයි මල් කියලා. සුමන සඳහන් කළා මම අරගෙන ආව මල් අද ඔක්කොම බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා. සුමනගේ බිරිඳ ඇහුවා එතකොට රජ්ජුරුවන්ට මල් ගෙනියන්නේ නැද්ද? රජවරු නම් හරි දරුණුයි. රජවරු හරි සැරපරුසයි. අද මල් නොලැබුණොත් ජීවිතේ නැති කරන්නත් පුළුවන්. රටින් පිටුවහල් කරන්නත් පුළුවන්. සිරගත කරන්නත් පුළුවන්. ඒ දඬුවම පවුලටම වෙන්නත් පුළුවන්. ඔබ ඒක ගැන හිතුවේ නැද්ද? සුමන කියනවා මට හිතුණා. නොහිතුණා නෙමෙයි. ඒත් මට කමක් නෑ කියලා හිතුණා. අපරිමිත බුද්ධ ලීලාවෙන් වඩින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් විතරක් නෙමෙයි මම මගේ ජීවිතෙත් අතහැරලයි මේ පූජාව කළේ. ඔය ඇහෙන හඬ මිනිස්සු ඒ අපූර්ව පූජාව දැකලා සතුටු වෙවි බුදුරජාණන් වහන්සේගේ පිටුපස්සෙන් පෙරහැරක් වගේ යන හඬයි ඔය ඇහෙන්නේ. නමුත් මේ කාන්තාවට ඒ කාරණාව හිතලා සතුටු වෙන්න තරම් පින් නැති නිසාද කොහෙද? ඇය දරුවොත් අරගෙන රජ්ජුරුව ළඟට ගියා. රජ්ජුරුව දැක්ක මේ ඇවිල්ලා ඉන්නේ සුමනගේ බිරිඳ කියලා. දරුවොත් අරගෙන ඇවිල්ලා ඉන්න නිසා කතා කරලා ඇහුවා ඇයි දරුවොත් අරගෙනම කියලා. සඳහන් කළා ස්වාමීනි මගේ ස්වාමියා අද ලොකු වැරැද්දක් කරලා ඔබ වහන්සේට ගෙනෙන මල් අද බුදුරජාණන් වහන්සේට පූජා කරලා. ස්වාමීනි යම් දඬුවමක් කරනවා නම් සුමනට මිසක් මටත් දරුවන්ටත් නෙමෙයි. සුමනට හොඳක් වේවා සුමනට නරකක් වේවා මම දැන් සුමන අත්හැරලා ඉන්නේ. එහෙනම් අපට දඬුවම් කරන්න එපා. දඬුවම් කරනවා නම් සුමනටම දඬුවම් කරන්න කියලා. මම ඔහු අත්හැරිය බව දැනගන්න කියලා කිව්වා. රජුරෝ ඒ වෙලාවේ කේන්ති ගත්ත බවක් පෙන්වුවා. පෙන්නලා ඇයට සඳහන් කළා හොඳයි මට ගෙනාපු මල් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළා නම් මට ගෙනාපු මල් සුමන මගදී අත්හැරියා නම් ඒ කර්මය වෙනුවෙන් ඔහුට කරන්න ඕනේ හොඳම වැඩේ මොකද්ද කියලා මම බලා ගන්නම් කියලා කිව්වා. රජුරුත් වහාම නැගිටලා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට ගියා. බුදුරජාණන් වහන්සේ මුළු නගරයේම ප්‍රධාන වීදිවල වැඩම කරලා දානේ වෙලාව වෙනකොට රජුරුවන්ගේ මාලිගාවට වැඩියා. මේ වෙලාවේ බිම්බිසාර මහරජුරුව ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජ මාලිගාව ඇතුළටම වඩින්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට කැමැත්තක් දැක්ුවේ නැහැ. රජ මාලිගාවට වැඩියා නම් මේ රැස් වෙච්ච පිරිසට සුමනගේ පූජාවේ අසිරිය දකින්න ලැබින්නේ නැහැ. ඒ නිසා කැමැත්ත ප්‍රකාශ කළා මම මිදුලෙම වැඩ ඉන්නම් කියලා. අතීතයේ මිනිස්සු මොනතරම් දක්ෂද? අතීතයේ මොනතරම් දියුණුද? බුදුරජාණන් වහන්සේ ඇතුළු වැඩම කරපු මහා සංඝරත්නයේට ඒ මොහොතේ දම් පිළිගන්වන්න රජුරුවන්ගේ පිරිස මොහොතක් ගත වෙනකොට රාජාංගනේ මණ්ඩප හදලා අසුන් පනවලා ඉවරයි. අපිට එහෙම මොහොතක් හිතා ගන්නවත් බෑ. අපේ ගෙදරක දානයක් දුන්නත් වියන් ටික බැඳලා අසුන් පනවලා ඇතිරිලි දාලා ඒ දන් දෙන ශාලාව සකස් කරගන්න සමහර වෙලාවට දවසක් අමාරක් ගත වෙනවා. නමුත් මොහොතක් යනකොට මණ්ඩප හදලා අසුන් පනවලා මේ එහෙම් මෙහෙන් යාචකයන්ට දන් දෙන්න නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන්න. ඒ තරම් වේගෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවල් තිබිච්ච මහ සුවිශේෂී පුද්ගලයෝ හිටියා කියන කාරණාවට උදාහරණයි නිහඬව මේ සපයලා තියෙන්නේ. අතීතයේ කොයිතරම් දියුණුද කියලා දැනෙන්නේ එතකොට. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පූජා කළා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ගැන සිහිපත් කරලා රජුරවන්ටත් අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ රජුරවන්ට අනුශාසනා කරලා ආපහු සැරයක් භාග්‍යතුන් වහන්සේගේ මාලිගාවටම වැඩම කළා.
රජ්ජුරුව මද දුර බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් සමු අරගෙන ආපහු රජමාලිගාවට ඇවිල්ලා සුමන කැඳවලා ඇහුවා මට අරගෙන ආව මල් මට දෙන්නේ නැතුව මගදී බුදුරජාණන් වහන්සේට පූජා කළේ කාගෙන් අවසර අරගෙනද? එහෙම කරාම තමුන්ට මොකක් වෙයිද කියලා හිතුවේ නැද්ද කියලා. සුමන සඳහන් කළා හිතුණ ස්වාමීනි. ඔබ වහන්සේට මං වෙනුවෙන් දෙන්න තියෙනව නම් දඬුවමක් උපරිමය තමයි මගේ ජීවිතේ නැති කරන එක. ඒ ඔබ වහන්සේට අකීකරු වෙච්ච නිසා. එහෙම නැත්තම් මම හිරගත කරන එක. එහෙමත් නැත්තම් මට මගේ රට අහිමි කරන එක. මේ තුනෙන් මට කෝක කළත් කමක් නෑ කියලායි මම හිතුවේ. මල් විතරක් නෙමෙයි මම මගේ ජීවිතෙත් පූජා කළා. බුදුන් සරණ යන ක්‍රම 4ක් අපේ ධර්මයේ සඳහන් කරනවා. මේ වෙලාවේ මේ මොහොතේ සුමන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කළා කියන්නේ තත්පරායන සරණාගමණයෙන් සරණ ගියා කියන එකයි. ඒ මොහොතට මෙහෙම කරන්න යමෙක් හිතුවනම් ඔහුට සංසාරේ දුර්විපාකයක් නැහැ. සුමනගේ ප්‍රකාශයෙන් ප්‍රීතියට පත්වෙච්ච රජුරු සුමනට විශේෂ සංග්‍රහ රාශියක් කළා. විශේෂිත ඇත්තු 8 දෙනෙක්, විශේෂිත අශ්වයෝ 8 දෙනෙක්, දාසයෝ 8 දෙනෙක්, දාසියෝ 8 දෙනෙක්, සුවිශේෂී ආභරණ 8ක්. ඒ වගේම විතරක් නෙමෙයි නොයෙක් ආභරණ වලින් සරසපු දිව්‍යාංගනාවන් වගේ ලස්සන කාන්තාවන් 8 දෙනෙකුත් සුමනට විවාහ කරලා සුමනට බාර කරලා දුන්නා. තවත් නොයෙක් බොහෝ සම්පත් සුමනට ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ මද වේලාවක් සුගන්ධ කුටියේ වැඩ ඉඳලා ධම් සභාවට වැඩියා. භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මොන වගේ කතාවක යෙදලා හිටියද කියන කාරණාව විමසුවාම උන්වහන්සේලා සඳහන් කළේ ස්වාමීනි අපි සුමනගේ පූජාව ගැනම කල්පනා කළා. සුමනගේ පූජාව ගැනම කතා කළා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒ පිළිබඳව විශේෂයෙන් කරුණු කාරණා දක්වලා අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි මේ කරපු කුසල කර්මය සුමනට අති දීර්ඝ කාලයක් සැප විපාක සඳහා හේතු වෙනවා. ඒ කොතරම්ද කියන කාරණාව සීමා කරන්නේ නැතුව. නමුත් අන්තිමට දේශනා කළා මහණෙනි මේ කරපු අසිරිමත් පූජාවේ ප්‍රතිඵලයක් හැටියට සුමන තමන්ගේ ජීවිතේ අන්තිමට සුමන නමින් පසේ බුදු වෙලා මේ සංසාරයෙන් සදහටම සමුගන්නවා කියලා. ඒ තරම් මහා ශ්‍රේෂ්ඨ පූජාවක් තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරලා තියෙන්නේ. අග්ගප්පසාද පූජා. යමෙක් අදත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් පැහැදීමක් ඇති කරගන්නවා නම් ඒ පැහැදීම මුල් කරගෙන යම් පූජාවක් කරනවා නම් ඒකේ ආනිසංසය සුළුපටු නම් නැති බවමයි සඳහන් කරලා තියෙන්නේ. යම් කෙනෙක් භාවනා වඩලා කසින භාවනාව වඩලා දියුණු කරගත්ත උතුම් භාවනාමය චිත්තය. එහෙම නැත්නම් කසින මණ්ඩලයේ ආලෝකය එක එක යෝගියාට එක එක විදිහයි. දියුණු වෙන්න මුළු ජම්බුද්වීපය පුරාම පැතිරෙන්න තරම් කසින මණ්ඩලයේ ආලෝකය පතුරවන්න සමහර අයට පුළුවන්. නමුත් ජම්බුද්වීපයේම මේ කසින මණ්ඩලයේ ආලෝකයෙන් බලන්න මොන තරම් කාලයක් ඒ සඳහා වෙහෙසෙන්න කැපකිරීම කරන්න සිද්ධ වෙයිද? නමුත් දේශනා කළා යමෙකුට මුළු දඹදිව පුරාම කසින මණ්ඩලයේ ආලෝකයේ පතුරවන්න තරම් ඒ භාවනාව දියුණුද
භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍රයක සිත මනාව යමෙක් පහදවා ගන්නේ නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ප්‍රීතියක් යමෙකුගේ සිතේ උපදින්නේ නම් ඒ කසින මණ්ඩලේ ආලෝකේ ලබන්න තරම් කරපු පිනට වඩා මේ මොහොතක චිත්ත ප්‍රසාදේ වටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඒ තරම්ම අප්‍රමාණයි. මේ කරුණ දක්වමින් තමයි අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. පංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති. යම් කර්මයක් කරලා පස්සේ තැවෙන්නේ නැතුව සතුටු වෙනවද? මෙතන එහෙම සඳහන් කරාම සතුටු වෙන්න පුළුවන් කර්ම මොනවද කියලා අපි වෙනම කල්පනා කරන්න ඕනේ. කුසලයේ සහ අකුසලයේ ගැනම තමයි මේ විශේෂයෙන් කරුණු දක්වන්න හදන්නේ. අකුසල කර්ම කරලා කවදාවත් කාටවත් දීර්ඝ වශයෙන් සතුටු වෙන්න බෑ. ඇති වුණ දැඩි ද්වේෂ සිතක් නිසා කෙනෙකුගේ ජීවිතේ නැති කරන්නත් පුළුවන්. කෙනෙකුගේ ජීවිතේ නැති කරන්න හෝ කාට හරි පහර දෙන්න යමෙක් ලෑස්ති වෙනවා නම් ඒ හැම තැනම ද්වේෂ සිතක් තියෙනවමයි. සමහර අය විනෝදෙට සත්තු මරන්න යනවා. විනෝදෙට දඩේ මේ යනවා. විනෝදෙට බිලී බාණ්ඩ යනවා. ඒ යන්නේ ද්වේෂයක් නැතුව විනෝදය පිණිස. නමුත් පහර දෙන වෙලාවට ඒකාන්ත ද්වේෂයක් තියෙනවා. බිලී කටුවට ඇමිනිලා බේරෙන්ඩ ඇද ඇද යන වෙලාවට ඔහු ඇදලා ගොඩට ගන්න ඒකාන්ත ද්වේෂයක් තියෙනවා. තමන් ළඟින් පැනලා දුවන සතාට වෙඩි තියන්න එළවනකොට ඒකාන්ත ද්වේෂයක් තියෙනවා. ගියෝ විනෝදෙට නමුත් අවසානයේ ද්වේෂයක් තියෙනවා. මේ ද්වේෂය මුල් කරගෙන මේ කාරණාව කළාට පස්සේ මේක ගැන හිතලා පසුතැවෙනවා. පසුතැවෙන්න හිතන්න කරුණු කාරණා ඕන තරම් තියෙනවා. ඒ වෙලාවට සතුටුයි පස්සේ බොහොම දුකයි. අපි කරන හැම අකුසල කර්මයක් මෙහෙමයි. කෙනෙක් මරණයට පත් කරපු එක විතරක් නෙමෙයි. කපටිකමක්, වංචාවක්, හොරකමක්, දූෂණයක්, භීෂණයක් මේ හැම දෙයක්ම මෙහෙමයි. ඒ මොහොතේ සතුටු වෙනවා. පස්සේ හැම වෙලාවකම දුකම තමයි අපිට තියෙන්නේ. නමුත් මෙතන සඳහන් කරනවා යම් කර්මයක් කරලා පසු නොතැවේද යම් කර්මයක විපාකය නිසා පිනා ගියේද පසු නොතැවී විපාකයක් සඳහා වෙන්න නම් සතුටක් සඳහා වෙන්න නම් ඒක කුසල කර්මයක්ම වෙන්න ඕනේ. පින්නතනේ මේ පව්කම් කරලා විතරක් නෙමෙයි මිනිස්සු පසුතැවෙන්නේ. පින්කම් කරලත් මිනිස්සු පසුතැවෙනවා. මනාව පින්කම සංවිධානය කරගන්න බැරි වෙච්චාම මනාව පින්කමට යෙදෙන්න බැරි වෙච්චාම සමහරලාට අවස්ථාව පරිමහන්න විතරක් සිද්ධ කරාම පස්සේ තවත් තැනක මනාව සකසලා පිළියෙල කරලා පිළිගන්වලා සිද්ධ කරන අපූර්ව පින්කමක් දැක්කහම තමන් කරපු පින්කම ගැන හිතලා එතනින් එහාට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි අර විදිහට මට කරන්න බැරි වුනේ කියලා හැම වෙලාවෙම තමන්ගේ හිත තමන්ගෙන් ප්‍රශ්න අහනවා. කරන්න බැරි කමක් තිබිලා නෙමෙයි කරන්න උනන්දුවක් තිබෙන්නේ නැති බව තමන් හොඳටම දන්නවා. තමන්ගේ ප්‍රමාණයට යම් ප්‍රමාණයක්ද කරන්නේ ඒ කාරණාව පිළිබඳව මෙතන සඳහන් කරනවා නෙමෙයි මීට වඩා හොඳට කරන්න පුළුවන්කම තියාගෙන හොඳට නොකරපු පුද්ගලයාටයි තැවෙන්න අවස්ථාව එන්නේ. නමුත් නැත්තම් ඊටාම දුප්පත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එයාට එයාගේ ප්‍රමාණය ඉක්මවල කරන්න බෑ. නමුත් පුළුවන් ප්‍රමාණය උපරිමයෙන් කරනවා. එදාට ඒකත් අප්‍රමාණ ආනිසංසයි. මොකද අපේ ධර්මයේ වෙනම සඳහන් කරනවා අල්පයක් ඇති කල්හි දුන් දාණය දහසින් ගුණ කරලයි බලන්නේ කියලා. ඒ හින්දා මම දුප්පත්නේ මට එහෙම කරන්න බෑනේ මට බැරි වුණානේ කියලා කාරණාවක් හිතලා පසුතැවෙන්න ඉඩ තියලා නැහැ.
නමුත් කරන්න පුළුවන් උපරිමයක් තියාගෙන එතෙන්ට නොයා යන්තමින් කරන අයටයි මේ කනගාටුව දුක එකතු වෙන්නේ කියන කාරණාවයි සඳහන් කරන්නේ. එහෙනම් හැම වෙලාවෙම අකුසලයෙන් වැළකීලා කුසලයේ මතම පිහිටන්න ඕනේ. මේ කුසල් සිත හැම වෙලාවෙම අපි ප්‍රීතියෙන් තියෙනවා. මරණය දැනෙන්න අසනීප වෙන්න වේදනාවල් එළඹෙන්න කායික ශක්තිය හීන වෙන්න ඒ පුජ්‍යලයා සතුටටපත් කරන්න කුසලයේ තරම් සමත් තවත් කෙනෙක් මේ ලෝකේ නැහැ. සමහර වෙලාවට තමන් තනි වෙලා බොහොම සැඩපරුෂ සුනකෙකුත් ඉන්නවා. භයානක රෞද්‍ර සිංහයෙකුත් ඉන්නවා. තවත් පැත්තක යක්ෂයෙකුත් ඉන්නවා. තවත් පැත්තක සර්පයෙකුත් ඉන්නවා. මේ මොන උපද්‍රවයෙන් හරි තව මොහොතකින් තමන්ගේ ජීවිතේ නැති වෙන බවත් හොඳටම දන්නවා. බේරෙන්න ගැලවෙන්න කිසිම ක්‍රමයක් නැති බවත් දන්නවා. ආන් ඒ පුද්ගලයාට සැනසෙන්න යමක් තිබුණා නම් ඒ තමන් කරගත්ත කුසල කර්මමයි. මෙතන අපි මේ කතා කරනවට වඩා ඒ මොහොතට මූණ පෑවහම මේක දැනෙනවා මීට වඩා බොහොම හොඳට. ඒ වෙලාවට මම පවුත් කරලා තියෙනවනි කියලා මතක් වෙනකොට ධර්ම ශ්‍රවණය කරලා නිරය ගැන අහලා තියෙනවා. තිරිසන් ලෝක ගැන പ്രേත ලෝක ගැන අහලා තියෙනවා. තව මොහොතින් මගේ ඊළඟ ජීවිතේ කොහාට තීරණය වෙනවද කියලා හිතෙනකොට ඒ අකුසල්මයි කරලා තියෙන්නේ. මොන තරම් බීතියක් ඔහු සතු වෙයිද? මරණයත් සමග දුගතියකම තීරණය වෙනවා. නමුත් බොහෝ පින්කම් කරලා තියෙන බව දැනෙනකොට තව මොහොතින් මරුණත් ඊළඟට මීට වඩා බොහොම උසස් තැනක උපදින්න ලැබෙනවා කියලා හිතෙනකොට ඇති වෙන්නේ අප්‍රමාණ සතුටක්. අපේ බුදුරජාණන් වහන්සේ අපිට මනාව කරුණු දැක්වුවා මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච අය කොයි විදිහට කටයුතු කරන්න ඕනද කියන එක. පින්නතුනි අපේ සිත විටක ඇති වෙන සිතුවිලි ඊටාම ලස්සනයි. ඊටාම පිරිසිදුයි. නමුත් කුණු කයක් පෙරදරි කරගත්ත මේ කය දරාගෙන ඉන්න අපේ සිතේ වැඩිපුර ඇති වෙන සිතුවිලි ඒ වගේම අකුසල් සිතුවිලිමයි. දුගඳ හමන සිතුවිලිමයි. විටක ඊටාම ලස්සන සිතුවිලි වැඩි වලාවක උපදින්නේ මේ වගේ අකුසල් සිත්මයි. ලැබිලා තියෙන අවස්ථාව ඊටාම ශ්‍රේෂ්ඨයි. මනුෂ්‍ය ජීවිතය උතුම් බුද්ධාන්තරය ෂණ සම්පත් වලින් පොහොසත් ජීවිතය හරි ශ්‍රේෂ්ඨයි. සංසාරේ කොයිතරම් භයානකද කියන කාරණාව නිතර බණ අහන මේ අය දේශනාවල් වලින් ඕන තරම් අහලා තිනවා. එහෙම අහලා දැනගෙන තියෙනකොට උතුම් බුද්ධාන්තරයක ධර්ම රත්නයයි සංඝ රත්නයයි වැඩ ඉන්න කාලෙක මටත් ෂණ සම්පත් සහිතව නිරෝගී ජීවිතයක් ලැබිලා තියෙනවනි කියන කාරණාවෙන් කොච්චර සතුටු වෙන්න පුළුවන් වෙයිද අපිට. නමුත් අපිට එහෙම නොදැනුනේ, අපිට එහෙම නොහිතුනේ, අපි තාමත් කල්පනා කරන්න නොපෙළඹුණේ වෙනත් කොහේ හරි තැනක අපේ හිත කෙලෙස් වලින් වැහිලා තියෙන නිසා. අකුසලයට බර වෙලාම තියෙන නිසා. මහා කප්පින රජුරු බුද්ධ රතනය ලෝකේ පහළ වුණා කියලා කියනකොට ඇතිවෙච්ච ප්‍රීතිය ඒ වචන ටික කියපු වෙලෙන්දන්ට කහවණු ලක්ෂයක් දුන්නා. බුදුන් ලෝකේ පහළ වුණා කියලා කියනකොට. ඒ විතරක් නෙමෙයි රජුරවන්ට සෑහෙන වෙලාවක් යනකම් වචන පිට කරගන්න බැරුව හිටියා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ සංසාරේ කොච්චර භයානකද, මනුස්ස ජීවිතයක් මොන තරම්නම් දුර්ලභද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කන කැස් බෑවන් නිතර බිය සිදුරෙන් අහස බලයි මේ ලෝකේ මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙක් මරුණට පස්සේ ආය සුගතියකට එනවා කියන එක ඊට වඩා බොහොම දුර්ලභ අවස්ථාවක් කියලා. බුදුරජාණන් වහන්සේ නිසාම
බුද්ධාන්තර මුණ ගැහුණ නිසාම ටික ටික හරි පින් කරලා එකතු කරගත්ත පිනේ ඵලයක් හැටියටයි ඔය උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන්නේ. නමුත් ඒක කවදා වෙනකන් පවතීද? කොච්චර කල් පවතීද කියන කාරණාව අපි කවුරුවත්ම දන්නේ නැහැ. අද තව මොහොතින් මේ ජීවිතෙන් සමුගන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් මම සූදානම්ද කියන ප්‍රශ්නෙට හැම වෙලාවෙම උත්තරයක් හොයලා තියෙන්න ඕනේ. මහා කප්පින රජුට දැනුණා වගේ බුද්ධාන්තරය ගැන අපිටත් දැනෙන්න පටන් ගත්තොත් මේ උතුම් මොහොත කල්ප ගණනකින් අය මට නොලැබෙනව නේද කියන කාරණාව දැනෙන්න පටන් ගත්තොත් මං හිතන්නේ අපි මීට වඩා හුඟක් අප්‍රමාදී පුද්ගලයෝ බවට පත් වෙනවා. සියලුම කුසලයන් අතර හැම කුසලයක්ම අභිභවනය කළ මහ ශ්‍රේෂ්ඨතම කුසලයේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ අප්‍රමාදය. ඒ මොන පින්කම කරන්නත් අප්‍රමාදී බව අවශ්‍යයි. ප්‍රමාදී පුද්ගලයාට, කම්මැලි පුද්ගලයාට කවදාවත් කුසල් කරන්න පහසු නැහැ. අප්‍රමාදයම අවශ්‍යයි. නිතර නිදිගත් පුද්ගලයාට මේ ජීවිතෙන් හැබෑ ප්‍රයෝජන නෙලන්න බෑ. පින්තුනි හිතලා බලන්න. කෙනෙක් දවසකට පැය 8ක් නිදා ගන්නවා නම් ජීවත් වෙන්න අවුරුදු 60ක් තියෙනවා නම් දවසකට පැය 8ක් නිදියවොත් අවදියෙන් ඉඳලා තියෙන්නේ අවුරුදු 30යි. අවුරුදු 60න් අවුරුදු 30ක්ම නිදියලයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නිନ୍ଦ ජීවිතයේ වඳ බව කියලා. ඒ නිසා කොතනවත් නිନ୍ଦ අගය කරපු තැනක් බුද්ධ ශාසනයේ නැහැ. මේ ජීවිතේ හම්බුනේ නිදියන්න නෙමෙයි සතර අපායෙන් ගොඩ යන්න. ඒ නිසා ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා දේශනා කරන්නේ මේ කාරණාව හින්දාමයි. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙමින් තියෙන නිසා සුමන මාලාකාර සමාගමයයි අපි බොහොම කෙටියෙන් සිහිපත් කළේ එක ශ්‍රද්ධාවන්තයෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ චිත්ත ප්‍රීතියෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරපු පූජාවක්. ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඒ කරපු අපූර්ව පූජාව කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද? සිත්පිත් ඇති බුදුරජාණන් වහන්සේට කරපු සිත්පිත් නැති මල් පූජාව. නමුත් ඒ මලුත් හැම මලකටම සිතක් තියෙනවා වගේ බොහොම අපූර්වට මලක් කෙලින් මලකට යලි මලක් පිහිටමින් මල් රේන්ද වගේ භාග්‍යවතුන් වහන්සේ වට කරගත්තා. මල් වියනක් වගේ උඩු වියනක්ද හැදුනා. භාග්‍යවතුන් වහන්සේ දා සුගන්ධ කුටියට ඇතුල් වෙනකොට සුගන්ධ කුටියේ දොරටුව ළඟ මේ සියලුම මල් බිම වැටෙනවා. එහෙමනම් ඒ පූජාව මොනතරම් අසිරිමත්ද? නමුත් අදත් තවත් එවන් පූජා කරන්න බැරි බවක් අපි කාටවත් නැහැ. අදත් ඒ පින කරන්න පුළුවන්. අදත් ඒ පූජාව කරන්න පුළුවන්. එදා කරපු පූජාවෙයි අද අපි කරන පූජාවෙයි කිසි වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියන හැඟීම විතරයි අවශ්‍යයි. එදා සුමන භාග්‍යවතුන් වහන්සේ ළඟට යනකොට භාග්‍යවතුන් වහන්සේ යම්සේ වැඩ හිටියද මමත් මල් අරන් අද එතෙන්ට යනකොට එසේම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන කාරණාව අපි අපේ මනසින් දකින්න ඕනේ. තිට්ඨන්තේ නිබ්බුතේ ചാපි සමීචිත්තේ සමම්පලං. සිත සම කරන්න පුළුවන් නම් ඵලය සමාන බවයි දේශනා කළේ. ඔබට ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාවෙන් හැබෑම ප්‍රයෝජන නෙලන්න පුළුවන් වුණ මේ ශ්‍රේෂ්ඨ මොහොතින් ප්‍රයෝජන අරගෙන මරණ මංචකේ අසරණයෙකු බවට පත් නොවි බොහොම සතුටින් මරු වෙළඳ ගන්න පුළුවන් මීට වඩා ඉහළ තැනක ඉපදෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරනවා නිකවැරටිය කෝරළයාගම මොන්නෑ කුලමේ පදිංචි ඩී.එම්. බන්දුසේන මහත්මයා හා රංජනී සූර්ය බණ්ඩාර මැතිණිය මෙන්ම
මාගේ පියාණන් වන ඩී.එම්. තිලකරත්න දයාබරණීය පියාණන් හා එච්.එම්. සුවනාවති දයාබරණීය මෑණියන් ඇතුළු ඥාති පිරිස විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත්වන ඩී.එම්. රම්බණ්ඩා පියාණන් හා ආර්.එච්.එම්. මැණික්හාමි මෑණියන්, ආර්.එම්. උක්කුඅම්මා මෑණියන් හා එච්.එම්. හේතුහාමි පියාණන්, ඩී.එම්. පොඩිනෝනා මෑණියන් හා ඩී.එම්. බණ්ඩප්පුහාමි පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා එච්.බී. සිරිසේන පියාණන්ට මෙන්ම ඩී.එම්. සුභායතනා මෑණියන්ට, දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගීව ශාසනික සේවයේ නියැලීමට, එවැගේම ධම්මමෙත්තා මෑණියන් ඇතුළු සියලුම මෑණිවරුන්ටත් සහභාගී වූ සියලුම දෙනාට මෙන්ම අප හැමගේම පවුල්වල දරු මුණුබුරන්ට මෙන්ම සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් රිදීගම අක්කා ඇතුළු සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. රත්නත්‍රේ අනන්ත ආශිර්වාදය ලැබේවා. බෞද්ධ මාධ්‍ය ජාලී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් වත්මන් සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරලා ආශිර්වාද කරනවා වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සත්පුරුෂ දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.